තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අධිචිත්ත මනුයුත්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බානි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැම දිනම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන මෙම උතුම් ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ කොළඹ 8 බැල්කම් පෙදෙසේ පදිංචි අපේ පින්වත් ගාමිණී පරණහේවා මහත්මයා, ඒ වගේම ශාන්ති පරණහේවා මහත්මනිය සහ හෙන්රිදාද සොයිසා සිරිවර්ධන කියන ඒ පින්වතුන්, ඒ වගේම ඒ පවුලට සම්බන්ධ දියණිවරු, බෑණනුවන්, පුතුණුවන්, ලේලි, මුණුබුරු, මිනිබිරියන් ඒක රාශී වෙලා විශේෂයෙන්ම අද මෙවන් පින්කමක් සිදු කරන්නේ අරමුණු කිහිපයක් පෙරදරි කරගෙන. හෙන්රිටා ද සොයිසා සිරිවර්ධන මෑණියන්ගේ දයාබර ස්වාමි පුරුෂයාණන් වූ, ඒ වගේ මේ ශාන්ති මහත්මනිය ඇතුළු ඒ පවුලේ පින්නතුන්ගේ පියාණන් වූ කපිතාන් ආතර් විල්ෆ්‍රඩ් ද සොයිසා සිරිවර්ධන මහත්මයා අභාව ප්‍රාප්ත වෙලා අවුරුදු 40ක් පිරීම නිමිත්තෙන් එතුමාට පරලොවින් සංග්‍රහ කරන්න, පින් අනුමෝදන් කරන්න. ඒත් එක්කම එම සොහොයුරිය වන චන්ද්‍රානි සිරිවර්ධන මහත්මනිය සිහිපත් කරලා එතුමියට පින් අනුමෝදන් කරන්න. දියණිය රංජලා ඉලේපෙරුම දියණියට, විල්සන් රොස්ලින් පරණහේවා දෙමාපියන් වහන්සේට, සොහොයුරු විජය පරණහේවා ඇතුළු සංසාරගත සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපවත් වී වදාළ අතිපූජනීය දරණගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. රටදෑ වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හෙන්රිටා ද සොයිසා සිරිවර්ධන දයාබර මෑණියන් වහන්සේට අවුරුදු 96ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න, සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න. සහභාගී වෙලා ඉන්න හැම දෙනාටම ආශිර්වාද කරන්න. එංගලන්තයේ පදිංචි ආදරණීය පුතුණුවන් වෛද්‍ය වරුණ සහ දියණිය වෛද්‍ය සකිතා සහ වෛද්‍ය හිරන්‍යා කියන ඒ සියලුම දෙනාට ආශිර්වාද කරන්න, හැම දෙනාටම සෙත් පතන්න. ඒ වගේම එංගලන්තයේ පදිංචි වෛද්‍ය හිරන්‍යා දියණියට නිවුන් දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න.
ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරන්න. ඒ ඉතින් කියපු සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින් ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. මේ බණ කියන්න තිබුණේ මීට කලින්. මේ බණ සහරාන් විසින් කල් දමපු බණක්. වෙසක් මාසය තුල නියමිතව තිබුණත් මෙය අපට ඒ කාල සීමාව තුල සිදු කරන්න අවකාශ ලැබුණේ නැහැ. රටේ තිබිච්ච අයහපත් වාතාවරණයේ යටතේ. ඉතින් කෙසේ වෙතත් මේ පින්නතුන් ඕනෑ කමින් බොහෝම ශ්‍රද්ධාවෙන් මේක සූදානම් කරගත්ත නිසා මේක සිදු කරන්නේ නැතුව ඉන්නේ නැතුව කොහොම හරි මේ බණ කියවන්න ඕන කියන හැඟීමෙන් කොහොම හරි මට කතා කරලා වෙලාවක් අරගෙන මේ ධර්ම දේශනාව යොදාගත්තා. ඉතින් අද මේ වෙලාවේ මා බලාපොරොත්තු වන්නේ පින්වත් ඔබ අප හැම දිනාටම ප්‍රයෝජනවත් ධර්ම කාරණාවක් විස්තර කරලා දෙන්න. ඔයයන්ට මුණ ගැහිලා ඇති මේ සමාජ ජීවත් වෙනකොට එක එක පුද්ගලයෝ. ඔය පුද්ගලයෝ අතරේ සමහරු කියනවා ඇහිලා ඇති මන් නම් මැරෙන්න බය නැහැ කියලා. එහෙම ඇතිනේ උනතර නේද? මම මැරෙන්න බය නැහැ කියලා. එහෙම ප්‍රකාශ කරන ගොඩක් අයගේ පසුබිම බැලුවොත් ඒ අය එහෙම මැරෙන්න බය නැහැ කියලා කියන්නේ මොකක් නිසාද? හරියට බැලුවොත් චණ්ඩිකමට. නේද? මමත්වය මුල් කරගත්ත කිසියම් මානයක් ඇති කරගෙන තමයි මට ඔය පරලොව තිබුණත් එකයි නැතත් එකයි දිව්‍ය ලෝකෙ ගියත් එකයි නැතත් එකයි මං අපාය යන්නත් බය නැහැ ඔය ආදී වශයෙන් කියලා මන් නම් මැරෙන්න බය නැහැ කියලා සමහර අය කියන අවස්ථා තියෙනවා. පින්වත්නි මේ ලෝකේ ජීවත් වෙන පෘථග්ජන හැමෝම ඔබ අපි හැමෝම මැරෙන්න බයයි. බුදුහාමුදුරු දේශනා කරනෝනේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුගේ හැටි ජීවිතුකාම අමරිතුකාම. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන්න හරිය කැමති නේද? අමරිතුකාම නොමරී ඉන්න තමයි කැමති. මැරෙන්න කැමති නැහැ. අන්තිම මොහොතේ හරි මැරෙන්න අන්තිම මොහොතේ හරි මොකද කරන්නේ? නේ? හුස්ම ගන්න නිදඟලන්න. දැන් මැරෙන්න කැමති නම් හුස්ම නොගෙන ඉන්න එපා. නේද? අමාරුවෙන් හරි හුස්ම අදින්නේ මොකක් නිසාද? ඒ අන්තිම මොහොත හරි ජීවත් වෙන්න තියෙන ආසාවට. ඒක තමයි ඇත්ත. ඉතින් ජීවත් වෙන්න ආස කරන මිනිස්සු මැරෙන්න බයයි. නේද? ගොඩාක් ඇයි මිනිස්සු මැරෙන්න බය? මොකක් නිසාද? මැරෙන්න බය වෙන මොකක්වත් නිසා නෙවෙයි. මැරිලා ඉපදෙන තැන ෂුවර් නැති හින්දා. නේද? දැන් ඔයයන්ට හොඳටම විශ්වාසයි නම් මම මැරිලා ඊළඟට දිව්‍ය ලෝකේ තමයි ඉපදින්නේ කියලා. නේද? මෙහි මේ දාඩිය දාගෙන මෙච්චර දඟලන්න උනත්. නේද? දිව්‍ය ලෝකේ ගියාම දාඩිය දාන්නෙත් නෑලුනේ චුත වෙන්න හිට වෙනකම්. නේ? දිව්‍ය ලෝකේ ගියාම මොන තරම් සැප තියනවද? නේ? එතකොට එවන් සැපක් ඔබට ඒකාන්ත වශයෙන්ම උරුමයි කියලා ඔබ තේරුම් ගන්නව නම් බොහෝ දෙනා මොකද කරන්නේ? මෙහි මෙච්චර දුක් දෙන්නේ නැහැ. ඉක්මනට ඒ වගේ තැනකට යනවා. නේද? දැන් සාමාන්‍ය ලංකාවේ ඉන්න ගියාම හරි දුකයි. නේද? ළමයින්ට උගන්න ගන්න බැරි වෙයි. ළමයින්ගේ අධ්‍යාපනය ගැන බයයි. ඕ දැනුනාම ඊට පස්සේ හිතනවා එංගලන්තේ ගියාම ඊට වැඩිය සැපයි. ඕස්ට්‍රේලියාවට ගියාම ඊට වැඩිය සැපයි. කැනඩාවට ගියාම ඊට වැඩිය සැපයි කියලා. ඔය යන්නේ අගේට. නේද? ඇයි ඒ? හොඳටම දන්නවා මෙහි දුකයි අරහි සැපයි කියලා. ඒ නිසා මෙහි අතහැරලා යන්න දුකක් නැහැ. මොකද එහි සැප තියෙන නිසා.
ඒතර කවුරු හරි කෙනෙකුට එහි සැපයිද නැද්ද කියලා දැනුමක් නැත්තම් යන්න හදන තැන මොන වගේද කියලා අවබෝධයක් නැත්තම් මෙතන තියෙන සැපෙන් හරි ජීවත් වෙන්න බලන්න. නේද? නොදන්න තැනකට ගිහිල්ලා අනවශ්‍ය පීඩාවන්ටපත් වෙනවට වැඩිය මේ විදිය මෙහෙම ඉන්න එක එක්තරා විදිහකින් හොඳයි කියලා හිතෙනවා. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනා මැරෙන්න බය වෙන මොකක්වත් නිසා නෙවෙයි. මැරිලා උපදින තැන නිශ්චිත නැති නිසා. මැරිලා බොහෝ දෙනා දුගතියකට යයි කියන බය නිසා මැරෙන්න බයයි. බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීමට අනුව මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනා මැරිලා යන්නේ අපායේ. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීමට අනුව. උදාහරණයක් කියනවා බුදුහාමුදුරුවෝ. මොකක්ද උදාහරණය? මහ පොළොවෙන් පස් ටිකක් නියපොත්ත උඩට මේ අතේ ඇඟිලි නියපොත්ත උඩට අරගෙන බුදුහාමුදුරුවෝ අහනවා මහණෙනි මේ නියපොත්ත උඩ තියෙන පස්ද වැඩි මහ පොළොවේ තියෙන පස්ද වැඩි? ඉතින් බුදුහාමුදුරන්ට හාමුදුරුවෝ කියන අනේ ස්වාමීනි නියපොත්ත උඩ තියෙන කොච්චර අල්ප ප්‍රමාණයක්ද? මහ පොළොවේ පස් තමයි වැඩි. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි අන්න ඒ වගේ තමයි මේ ලෝකේ මිනිස්සු වෙලා ඉපදිලා මැරිලා ගිහිල්ලා ආපහු මිනිස්සු වෙලා උපදින ප්‍රමාණය නියපොත්ත උඩ තියෙන පස් හා සමානයි. මිනිස්සු වෙලා ඉපදිලත් නැවත මිනිස්සු වෙන්න බැරුව මැරිලා යන අය දුගතියට යන අය මහ පොළොවේ පස් හා සමානයි කියලා කිව්වා. දැන් ඔය කතාව කිව්වම කෙනෙක් තර්ක කරනවා. ආම්දුරු එහෙම කිව්වට දැන් මේ ලෝක ජනගහනය එන්නෙම වැඩි වෙනවා. ජනගහන පාලනය කිරීම සඳහා යම් යම් ක්‍රමවේද භාවිතා කරන්න කියනවා. නේද? ඒ විදිහට මම නම් කියන්නේ ලංකාවේ දෙන්නට වැඩි හදන්න හොඳ නැහැ කියලා තහනම් නියෝගයක් දාන්න ඕන. නේද? ලංකාවේ. ඒක දූරදර්ශී නිගමනයක් වෙයි අනාගතේ ලංකාවට. එහෙම නීතියක් ආවේ නැති වුණොත් සමහර විට සාසනෙත් නැති වෙන්නත් ඒක හේතුවක් වෙන්නත් පුළුවන්. ඉතින් කෙසේ වෙතත් පින්වත්නි මේ එන්නම ජනගහනය වර්ධනය වෙනවා. එතකොට හාමුදුරුවෝ කියනවා මේ මිනිස්සු උපදින එක අඩුයි. කොහොමද ඒක වෙන්නේ? අපි මනුෂ්‍ය ලෝකේ ඉන්න හින්දා අපිට තේරෙන්නේ අපේ ලෝකයේ අය වැඩි වෙනවා කියලා විතරයි. නේද? අපි සත්ව ලෝකයකට ගිහිල්ලා බැලුවොත් කූඹි ගොඩක් අතරට ගිහිල්ලා බැලුවොත් නේද? දවසකට කූඹි කී කෝටියක් නම් ලෝකේ පහළ වෙනව ඇත්ත. දවසකට මේ මහ පොළොවට පණුව කී කෝටියක් නම් හට ගන්නව ඇද්ද? එක මල සිරුරක් පොළොවට පස් වෙලා යන්න කලින් ඒ මල සිරුර මුල් කරගෙන ඒ සිරුරේ කීයක් නම් පණුව හට ගන්නව ඇද්ද? මැරෙන්නේ එක මිනිහයි. ඒ මැරෙන මිනිහා මුල් කරගෙන ඒ සිරුර මුල් කරගෙනම පණුව කී කෝටියක් හට ගන්නවද ඒ සිරුරේ. එතකොට බලන්නත් සත්ත්ව ලෝකයේ අනිකුත් සත්වයොත් එක්ක සංසන්දනය කරලා බලනකොට මිනිස්සු කියලා කියන අය කොච්චරනම් අල්පයිද? ඒකයි කිව්වේ අරණිය පොත් උඩ තියෙන පස් වගේ අල්පයි කියලා. ඊළඟට තවත් උපමාවක් දීලා තියෙන බුදුහාමුදුරුවෝ මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගන්න එක මොන වගේ කියලාද? කන කැස් බෑව වියසිදුරින් අහස බලනවා කියලා. ඒක වෙන උපමාවක්. ඒ උපමා දෙක ගොඩක් අය පටලව ගන්නවා. මිනිස්සු වෙලා ඉපදිලා නැවත මිනිස්සු වෙලා උපදින කට්ටිය මැරිලා නැවත මිනිස්සු වෙලා උපදින කට්ටිය අඩුයි. මොන වගේ අඩුයිද? නියපොත්ත උඩ තියෙන පස් වගේ අඩුයි. එතකොට කන කැස් බෑව වියසිදුරින් අහස බලනවා වගේ අමාරුයි කිය මොකක්ද? මිනිස්සු වෙලා ඉපදිලා කවුරු හරි කෙනෙක් තිරිසන් ආත්මයකට ගිහිල්ලා තිරිසන් ආත්මයක ඉන්න කෙනෙක් ආපහු මිනිස්සු වෙන එක. අන්න ඒක තමයි කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ ඉතාම අමාරු වැඩක් කියලා කිව්වේ. ඒ නිසා ඒක දෙකක්. ඒ අතින් බලනකොට පොඩි chance එකක් තියෙනවා අපිටද? නියපොත්ත උඩට නැග ගන්න. නේද? අර පස් ටික අර කන කැස් බෑව වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභම නැහැ.
අර පස් චුට්ටට හරි නැග ගන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න හින්දා. ඉතින් මේ ලෝකේ ගොඩාක් මිනිස්සු මැරෙන්න බය මොකද? මැරෙන වෙලාවට ගොඩාක් අයගේ හිත හදා ගන්න බෑ. ඇයි ඒ? මැරෙන අපිට ලැබෙන දුක් ප්‍රමාණයක්. ඒවට කියන මාරාන්තික දුක කියලා. මාරාන්තික දුක. මොන වගේලු? බුදුහාමුදුරුවන් ගාවට ඇවිල්ලා මාරාන්තික දුක ගැන අනේ පිළිසිටුමා වෙලාවක කියනෝනේ. අනේ බුදුහාමුදුරුවනේ හරියට ශක්තිමත් මිනිසියෝ දෙන්නේ ඇවිල්ලා දුර්වල මිනිසෙක් අල්ලගෙන එයාගේ ඔළුව කඹයකින් ඔතනවා. කඹයකින් ඔතලා අර ශක්තිමත් මිනිසියෝ දෙන්න දෙපැත්තේ ඉඳලා අර කඹේ අදිනවා. අර සිංහල අලුත් අවුරුදු කාලේ කඹ අදින්නේ ඒ වගේ. එහෙම අදිනකොට අර මිනිස්සෙක් අර දුර්වල මිනිස්සෙගේ හිසට දැනෙන්නේ යම්බඳු පීඩනයක්ද ප්‍රෙෂර් එකක්ද ඊට වැඩි තද ගතියක් ඔළුවට දැනෙන ඔළු මැරෙන වෙලාවට. දැනෙලා තියෙද? තාම මැරිලා නැන්නේ වෙලාවට ඒ බලා ගන්න. ඔව් අපේක්ෂා කරන්න ඕන. ඊළඟට කවුරු හරි මිනිස්සෙක් දුර්වල මිනිස්සෙක්ව ශක්තිමත් මිනිසු දෙනෙක් විසින් අල්ලගෙන ගිහිල්ලා රතු පාට වෙච්ච ගිනි අඟුරු වලක් උඩට කරලා අත් දෙකෙන් ඇදලා අල්ලගෙන ඉන්නවා ගිනි අඟුරු වලට මැදි කළා. එහෙම මැදි කළා අල්ලන් ඉන්න වෙලාවේ අර මිනිස්සයාගේ ඇඟට දැනෙන්නේ යම්බඳු තාපයක්ද, තැවිල්ලක්ද, රස්නයක්ද ඊට වැඩි ඇඟ පිච්චිලා යන දාහයක් ඇති වෙනවලු ශරීරෙට. ඒ කියන්නේ මැරෙන අයගේ මරණාසන්න මොහොතේ තොලකට වේලිලා යන්නේ. වතුර එහෙම ඉල්ලන්නේ ඒ තේජෝ ධාතුව ශරීරය තුළ බොහොම වේගෙන් ක්‍රියාත්මක වෙන මරණාසන්න මොහොත. ඊළඟට කවුරු හරි කෙනෙක් තියුණු ආයුධයක් අරගෙන බඩ කපා ගන්නකොට ඇති වෙන වේදනාවට වැඩි වේදනාවක් දැනෙනවලු ශරීරෙ බඩට. රෙදි කෑල්ලක් අරගෙන අඹරලා අන්තිම දිය බිඳුව ගන්නකොට ඇති වෙන තද ගතියට වැඩි තද ගතියක් ඇති වෙන මුළු ශරීරයට මේ අන්තිම හුස්ම හෙලනවා. දැන් ඕව අපිට තාම ඇවිල්ලා නෑ ඒ වෙලාවට ඒවි. වැඩේ තියෙන්නේ ඔන්නෝම එන වෙලාවට කාට හරි හිත හදා ගන්න බැරි වුණොත් වේදනාව හමුවේ යට වී ගියොත් මොකද වෙන්නේ? අන්න යාගේ ජීවිතයේ දුගතියකට යනවා. ඉතින් බොහෝ දෙනා ඔය වේදනාව හමුවේ අසාර්ථක වෙනවා, අසමත් වෙනවා. දවසක් එක්තරා මහත්මයෙක් මගෙන් ඇහුවා ප්‍රශ්නයක්. වෙනත් ධර්ම සාකච්ඡාවකදීත් ඇහුවා. ඒ තමයි ධර්මාශෝක රජුරු වෙහෙර විහාරාරාම 84000ක් හැදෙවලු. නේද? වෙහෙර විහාරාරාම 84000ක් හදලත් ඇයි ධර්මාශෝක රජුරු මැරිලා අපායේ ඉපදුනේ කියලා. වෙහෙර විහාරාරාම කියන්නේ මොනවද? වෙහෙර විහාරාම කියන්නේ තව ඉදිකින් කියන්නේ ස්ථාන. නේද? ස්ථාන. ධර්මාශෝක රජුරු ස්ථාන 84000ක් හැදෙව්වා. මොකක් වෙනුවෙන්ද? ධර්මස්කන්ධ 84000ක්. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල තියෙන ධර්මස්කන්ධ 84000. ධර්මස්කන්ධ කියන්නේ මොනවද? ධර්මස්කන්ධ කියන්නේ එක ධර්ම කාරණයක් විස්තර වෙන සූත්‍රයක් විය හැකි, ගාථාවක් විය හැකි, එහෙම නැත්නම් ඡේදයක් විය හැකි. ඒකට තමයි ධර්මස්කන්ධය කියලා කියන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් අනිත්‍ය කියන කාරණාව විස්තර වෙන ගාථාවක් තියෙනවනම් සබ්බේ සංඛාරා අනිච්ච, එහෙම නැත්නම් අනිච්චවත සංඛාරා වගේ ඒවා ධර්මස්කන්ධ. ඊළඟට සමහර සූත්‍රවලම ධර්මස්කන්ධ කීපයක් තියෙන පුළුවන්. මොකද සමහර සූත්‍රවල අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම තියෙනවා. එහෙම නැත්නම් සමහර සූත්‍රවල පංචස්කන්ධය ගැන වෙන වෙනම විග්‍රහයන් තියෙනවා. ඒතකොට ඒව වෙන වෙන ධර්ම කාරණා. අන්නේ වෙන වෙන අදහස් තියෙන ධර්ම කාරණා වලට තමයි ධර්මස්කන්ධ කියන්නේ. ඒතකොට එහෙම ධර්මස්කන්ධ 84000ක් තියෙනවලු මේ ත්‍රිපිටකයේ පුරාම. අන්නේ ධර්මස්කන්ධ 84000 වෙනුවෙන් තමයි මේ ධර්මාශෝක රජුරු වෙහෙර විහාරාම හදරවල තියෙන්නේ.
ඒතර මං කිව්ව වෙහෙර විහාරාරාම කියන්නේ මොනවද? ස්ථාන. ධර්මාශෝක රජුරෝ ස්ථාන හැදුවා. හැබැයි අපාය යන්න උනේ මොකක් නිසාද? ස්ථාන හැදුවට సంతානෙ හදාගත්තේ නැති හින්දා. නේද? අන්න වරදින තැන. දැන් මේක හලිවරලි ස්ථාන හදන එක නවත්තන්න එපා. පන්සල් වලට කරන ආධාරයම නවත්තන්න එපා. ඒව කරන්න. ඒවා කරන ගමනේම තමන්ගේ సంతානය හදා ගැනීම අත්‍යවශ්‍යයි. තමන්ගේ හිත මරණාසන්න මොහොතේදී ඇතිවෙන අරමුණු හමුවේ කෙලෙසා ගන්නේ නැතුව ඒවයින් පීඩාවට පත් කරගන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙන කෙනාට තමයි මරණින් මතු ජීවිතය පිළිබඳව බයක් නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ ලෝකේ ජීවත් වෙන මේ ඔබ අපි හැමෝටම ඉතින් කැමති වුණත් අකමැති වුණත් මූණ දෙන්න වෙන සත්‍යයක් තියෙනවා. මොකද සත්‍යේ මොන විදිහට ජීවත් වෙලා හිටියත් කවදා හරි දවසක මැරෙන්න වෙනවා. නේද? මේ ලෝකෙට ගෙනාපු යම් කර්ම ශක්තියක් තියෙනවා නම් ඒ කර්ම ශක්තිය අවසන් වූ පසු අපේ හැමෝටම යන්න වෙනවා. කවුරු කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි යථාර්ථය. අන්න එහෙම යන්න වෙන වෙලාවට ඔබ ඔබේ හිත හදාගෙන තියනවද? එහෙම යන්න එන වෙලාවට ඔබේ හිතට එන අන්තිම මොහොතේ එන සිටිවිලි ඔබට පාලනය කරගත හැකිද? අර විදිහේ වේදනාබර අත්දැකීමක් ආවොත්, ශාරීරික පීඩාවක් ආවොත්, එහෙම නැත්නම් ඔබ කරපු නරක අකුසල කර්මයක් සිහිපත් වුණොත්, එහෙම නැත්නම් දුවෙකුට හරි පුතෙකුට හරි ආසාව ඇති වුණොත්, එහෙම නැත්නම් ඉනේ ගහගෙන ඉන්න හැඹිලිය එහෙම මතක් වුණොත්, එහෙම නැත්නම් ළමයින්ට කියන්නේ නැතුව හංගපු අරෝ මේව මතක් වුණොත්, එහෙමත් නැත්නම් අවුරුදු 10කට 15කට කලින් ළමයම කියපු දේවල් මතක් කියලා තරහ ගියොත්, දැන් බොරුවට මෙතන අඬා වැටෙනවා ඉන්න කාලේ මට මෙහෙමයි කරේ කියලා ඔය වගේ දේවල් ඔබේ හිතට ආවොත් හානිය ඔබටමයි. එහෙනම් මොකද කරන්න ඕන? එවන් සිතිවිලි ආපු වෙලාවට ඔබට හැකියාව තියෙන්න ඕන මොකද්ද? ඒ සිතිවිල්ල වෙනස් කරන්න. ඒ හැකියාව ඔබට තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන්නේ දැනුවත් වීම සහ ප්‍රායෝගික පුහුණුව. ඉස්සෙල්ල දැනුවත් වෙන්න ඕන කොහොමද එහෙම සිතිවිල්ලක් ආවොත් ඒකට මොකද කරන්න ඕන කියලා. ඊට පස්සේ ඒක අභ්‍යාස කරන්න ඕන. පුහුණු වෙන්න ඕන. ලේසි වැඩකුත් නෙවෙයි, අමාරුයි. නමුත් පුහුණු වුණාට පස්සේ ඕන දෙයක් ලේසි. නේද? දැන් ওই මහුන් ගෙතුන් කියන ඒවා තියෙන්නේ. ඔය ගොතනවා කියන වැඩේ ලේසි වැඩක් නෙවෙයිනේ. නේද? හැබැයි පුරුදු වුණාට පස්සේ මොකද වෙන්නේ? පුරුදු වුණාට පස්සේ අහක බලාගෙන උනත් ගොතන්න පුළුවන්. නේද? දැන් කම්පියුටර් එකේ කීබෝඩ් එක ටයිප් සෙටින් එක පුරුදු නැති ඒක මුලදී ඇඟිල්ල දික් කරගෙන එක තමයි මේක කොටන්නේ. නේද? හැබැයි හොඳට පුරුදු වුණාම කීබෝඩ් එක අහක බලාගෙන ස්ක්‍රීන් එක බලාගෙන ටයිප් කරනවා. අන්න ඒ වගේ අභ්‍යාස කරනකොට අමාරු දේවල් පවා ලේසි වෙනවා. එහෙනම් මරණාසන්න මොහොතකදී ඇතිවෙන ඒ නරක සිතිවිල්ලක් එක සැරේට වෙනස් කිරීම අමාරුයි කියලා කෙනෙකුට දැනෙන්න පුළුවන් නුපුහුණුව නිසා. එහෙනම් මොකද කරන්න ඕන? පුහුණු වෙන්න, අභ්‍යාස කරන්න, අන්තිම මොහොතේ කරන්න බලාගෙන ඉන්න එපා. දැන් ගොඩක් අය ඒක මට ඉතින් අන්තිම මොහොතේ ඔක හදා ගන්න පුළුවන්. ළමයි ටිකක් ඉන්නෝනේ ඔය මොන හරි කරපුව මතක් කරලා දෙන්න නැත ආදී වශයෙන් කියනවා. එහෙම කරලම මදි. ඔය පින් පොතක් තියාගෙන ලියාගෙන හිටියට මදි. ඒවා ඔබේ මනස ඔබට අවශ්‍ය විදිහට හදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබ අභ්‍යාස කරලා දැනුවත් වෙලා පුහුණු වෙලා තියෙන්න. ඉතින් මම අද ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ පිළිබඳව කාරණා කිහිපයක්. ඉතින් මේ කාරණා ටික පින්වත්නි මම පොඩ්ඩක් ප්‍රායෝගික ජීවිතයට ගලපලා කියන බුදුහාඳුරු මේක කියලා තියෙන භාවනා කරන කෙනෙක් සම්බන්ධයෙන්. භාවනා කරන කෙනෙකුගේ හිතට යම් කිසි නරක සිතිවිල්ලක් ආවොත් ඒ නරක සිතිවිලි පාලනය කරගන්න පාවිච්චි කරන්න ඕන ක්‍රමවේද ටික තමයි මේ දේශන මේකෙන් කියන්නේ.
හැබැයි මම බලනවා මම උත්සාහ කරන්නේ ප්‍රායෝගික ජීවිතේ භාවනාවක් නොකලත් එක්තෙන් වෙලා සංසුන් වෙලා වාඩි වෙලා භාවනාවක් නොකලත් වෙනත් අවස්ථාවල ඔබේ හිතට කෙලෙස් එනකොට ඒ කෙලෙස් පාලනය කරගන්නේ කොහොමද කියන එකයි මම මේ සූත්‍ර දේශනාව හරහා විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ නම තමයි විතක්ක සණ්ඨාන සූත්‍ර. විතක්ක කියලා කියන්නේ නරක සිතුවිලි. නරක සිතුවිලි. මේ සූත්‍රයේ සම්බන්ධයෙන් විතක්ක කියලා කියන්නේ නරක සිතුවිලි. සණ්ඨාන කියන්නේ මූල හේතුව. නරක සිතවිල්ලක් ඇති වෙන්නට මුල් වෙච්ච හේතුව බලලා ඒ හේතුව වෙනස් කිරීම තුළින් නරක සිතවිලි වෙනස් කරන්න පුළුවන් කියන එක පැහැදිලි කරමින් හේතුව දැකීම තුළ නරක සිතවිලි වෙනස් කරන්න පුළුවන් කියන එක පැහැදිලි කරමින් දේශනා කරපු සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ තමයි මේක තියෙන්නේ. ඉතින්දී බුදුහාඳුරෝ දේශනා කරනවා අධිචිත්ත මනුයුත්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකාතබ්බ. මේ හිත හදා ගැනීමේ වැඩපිළිවෙලෙහි යෙදී සිටින අධිචිත්ත කියලා කියන්නේ එතන සමතය කියන එක සමත භාවනාව. හිත හදා ගැනීමනේ සමත භාවනාවෙන් කරන්නේ හිතේ කෙලෙස් ඇවිස්සලා කැළඹිලා හිත නොසන්සුන් වෙලා හිත පාලනය කරගන්න බැරි වෙලා ඉන්න වෙලාවක සමාධිය දියුණු කරලා හිත සංසුන් කර ගැනීම තමයි සමත භාවනාවෙන් කරන්නේ. එතකොට අන්න ඒ වගේ හිත හදාගන්න අමාරු කෙනාට හිත හදාගන්නට අමාරු වෙන්න ප්‍රධාන හේතුව තමයි හිතේ කෙලෙස් ඇවිස්සෙන එක. ඉතින් ඔබේ හිතට මොනවා හරි කෙලෙස් සිතිවිලි ඇවිල්ලා හිත ඇවිස්සিলা ගියාම අන්නේ ඇවිස්සিলা යන හිත ඔබ කොහොමද පාලනය කරන්නේ? කොහොමද ඔබ ඔබේ හිතේ సంతානෙ හදාගන්නේ කියන එකයි බුදුහාමුදුරු මතක් කරන්නේ. පින්නතුනි අපේ හිතේ ක්‍රියාත්මක වන ප්‍රධාන කෙලෙස් තියෙන තුනක්. මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. නේද? ಜಾති, ආගම්, කුල, මල, ගෝත්‍ර කිසිම පළාත් භේදයක් නැතිව මිනිස්සු, දෙවියෝ, බ්‍රහ්මයෝ, භූතයෝ කියලා භේදයක් නැතුව හැමෝගෙම සියලු සත්වයන්ගේ හිතවල පහළ වෙන සිටිවිලි. අකුසල මූල. ලෝභ, ද්වේෂ, මෝහ. ඒ අකුසල් මුල් කරගෙන හිතේ පහළ වෙනවා මොනවද? වෛරය, ක්‍රෝධය, පලිගැනීම, ඊර්ෂාව, මානය, කුහකකම, උද්ධච්චකම, උඩඟු ඔය ආදී වශයෙන් එක එක දේවල් හිතේ පහළ වෙනවා. දැන් ඔබේ හිතේ නරක සිතවිල්ලක් ඇති වුණොත් ඔබ සිත ගැන අවදියෙන් ඉන්නවනම්, අවබෝධයෙන් ඉන්නවනම්, සිත ගැන හොඳට ඇලර්ට් එකේ ඉන්නවනම් ඔබට තේරෙනවා මොකද්ද? ඔන්න දැන් මගේ හිතට නොගැලපෙන සිතවිල්ලක් ආවා කියලා. ඒක අත්‍යවශ්‍යයි. නේද? ඒකට සතියෙන් ඉන්න ඕන හැමතිස්සෙම. තවත් විදිහකින් කියනවා නම් මේ මොහොතේ ඉන්න ඕන. වර්තමානයේ ජීවත් වෙන්න ඕන. living in the present. වර්තමානයේ ජීවත් වෙන කෙනාට තමයි තේරෙන්නේ මගේ හිතේ දැන් මොන වගේ සිතවිල්ලක්ද තියෙන්නේ කියලා. ඉතින් අන්න යාට එහෙම ඉන්නකොට එක සැරේට අර පරිබාහිර නොගැලපෙන නරක සිතවිල්ලක් එනවා. දැන් යාර තේරෙන ඔන්න මට එක සැරේට තරහ ගියා. යාට දෙන එක සැරේට ඔන්න මගේ හිතේ ආසාව වැඩි වුණා. එහෙම නැත්නම් ඔන්න මං දැන් මේ මාන්නෙන් ඉන්නේ. එහෙමත් නැත්නම් යාට තේරෙනවා ඔන්න මට ඉරිසියාවක් ආවා අනිත් අයගේ සැප දැකලා. එහෙමත් නැත්නම් කවුරු හරි ගහනවා දැකලා ඉවරලා යස වැඩි කියපු ගමන් ඔන්න මතක් වෙනවා ඔන්න මට විහිංසා සිතවිල්ලක් පහළ වුණා කියලා. අන්නේ සිතවිල්ල අඳුන ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? බුදුහාමුදුරු දේශනා කරන පළවෙනි ක්‍රියාව කරන්න. තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බා. දැන් අර නරක සිතවිල්ල ඇති වෙන්නට මුල් වෙච්ච අරමුණක් තියෙනෝනේ. සමහරට ඒ ද්වේෂය ඇති වුණේ තරහකාරයෙක් දැක්ක නිසා වෙන්න පුළුවන්. නේද? ඒ ද්වේෂය ඇති වුණේ මොකක් හරි බැනුමක් අහපු නිසා වෙන්න පුළුවන්. ඒ රාගය ඇති වුණේ ආස කරන රූපයක් දැක්ක නිසා වෙන්න පුළුවන්. ආස කරන කෑමක් ආපු නිසා වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒ සිතවිල්ල ඇති වෙච්ච ගමන් මොකද කරන්න? ඊට ප්‍රතිවිරුද්ධ කුසල අරමුණක් හිතට ගන්නවා. රාග සිතවිල්ලක් ඇති වුණේ යම්කිසි රූපයක් දිහා බැලීම නිසාද? විරාග සිතවිල්ලක් ඇති වෙන රූපයක් ඒ වෙලාවට බලන්න පුරුදු වෙනවා. රාගය ඇති නොවන විරාගය ඇති වෙන රූපයක් බලනවා.
ද්වේෂයක් ඇති වුණේ බැනුමක් අහපු නිසා නම් හිතනවා මොකද්ද? ඒට ප්‍රතිවිරුද්ධ මෛත්‍රියේ ඇති වෙන සද්දයක්. මොකද හිතන්නේ? අනේ මේ මිනිස්සය ඔය කටින් ඔහොම කිව්වට ඔය කටින්ම මට කොච්චර හොඳ කියලා තියනවද කියලා හිතනවා. නේද? හැමදාම බනින එකම ඒ වැඩේ කීක ආපහු ඒක හිතන්නේ නැතුව අපිට ඕනකම තියෙන්නේ තරහ පාලනය කරගන්න හිතන්න. අනේ මේම බෑන්නට ඊට කලින් කොච්චර මට හොඳ කියලා තියෙනවා. මේ විදිහට බනිනවා තමයි. ඒ වුණාට අඩු ගාන ගැහුවේවත් නෑනේ මගේ වැඩ ටික කරලා දෙනවනේ. අඩු ගාන උයනකොට පොල් ටික හරි ගාලා දෙනවනේ කියලා හරි හිතන්න ඕන. මොකක් හරි හොඳ එකක් හිතන්න ඕන. එහෙම හොඳ එකක් හිතනකොට මොකද වෙන්නේ? අර නරක අරමුණ යටපත් වෙනවා. අන්න හොඳ අරමුණෙන් නරක අරමුණ යටපත් කරලා දාන. එතකොට ඒ නරක අරමුණ නිසා ඇති වෙන නරක සිතිවිල්ල හිතින් පහළ අයින් වෙලා යනවා. දැන් බලන්න මේ මේසවල තියෙනවා මේ යකඩ ඇනවලට අමතරව ලී ඇන නේද? දැන් ඔබේ ගෙදර තියෙන පුටුවක ලී ඇන ඔය ඇණයක් දුර්වල වෙලා ගියා නම් මොකද කරන්නේ? අපි අරන් යනෝක වඩුවෙක් ගාවට. වඩුව දක්ෂ නම් යා හොඳට බලනවා ඇනේ දිහා. බල්ලෙවල ඒකේ දිගට ඒකේ ඝනකමට ශක්තිමත් ලීයකින් ඇණයක් හදනවා. ඇනේ හදලා මොකද කරන්නේ? අර දුර්වල ඇනේ උඩ තියලා ඉවරලා හෙබීට තට්ටු කරනවා. එහෙම තට්ටු කරනකොට මොකද? එක පැත්තකින් දුර්වල ඇනේ කැඩි එළියට කැඩිලා විසි වෙලා යනවා. ශක්තිමත් ඇනේ අර පුටුව ඇතුළට ගිහලා පුටුව ශක්තිමත් කරනවා. අන්න බුදුහාඳුරු දීපු උදාහරණයක් මේක. ඒ වගේ බුදුහාඳ දේශනා කරනවා. ඔබේ හිතට නරක සිතිවිලි ඇති වෙන්නට මුල් වෙච්ච යම් අරමුණක් වේ නම් නිමිත්තක් වේ නම් ඒ නිමිත්තට පරිබාහිර වෙන කුසල නිමිත්තක් හිතට ගන්න. ද්වේෂයට පරිබාහිර කුසල නිමිත්ත මෛත්‍රිය ඇති වෙන හොඳ නිමිත්තක් හිතන්න. හොඳ අරමුණක් හිතට ගන්න. රාගයට පරිබාහිර විරාගය ඇති වෙන හොඳ නිමිත්තක් හිතට ගන්න. ඒව ඉතින් බණ අහලා පොත් කියවලා හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරලා මොනවද අකුසල නිමිත්ත මොනවද කුසල නිමිත්ත කියලා ඉගෙනගෙන තියෙන්න ඕන. දැන් අකුසල සිතිවිලි ටිකක් කිව්වොත් පුළුවන් නම් ඔයත් කියන්න බලන්න ඒකට ප්‍රතිවිරුද්ධ කුසල සිතිවිල්ල. රාගය මොකද්ද කුසල සිතිවිල්ල? විරාගයයි. ද්වේෂය මොකද්ද කුසලය? මෛත්‍රියයි. ඊර්ෂ්‍යාව මොකද්ද කුසලය? මුදිතාවයි. අනුන්ගේ සැප දැකලා සතුටු වෙන එක. හිංසාව මොකද්ද? අවිහිංසාව හේවත් කරුණාව. නේද? අන්න ඒ වගේ ඔබ දැනගන්න ඕනේ ප්‍රතිවිරුද්ධ හොඳ දේ මොකද්ද කියලා. දැනගෙන ඒක අභ්‍යාස කරන්න. අර වගේ නරක සිතිවිල්ලක් ආපු ගමන්ම හොඳ සිතිවිලි එන අරමුණක් හිතට ගන්න. පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමයේ බුදුහාඳුරු දේශනා කරනවා ආදීනව දකින්න පුළුවන් තරම්. නරක දේවල් තියාගෙන ඉඳීමේ ආදීනව දකින්න. Tamanට වෙන විනාශය දකින්න. අයහපත දකින්න. අනුන්ගේ වැරදි හින්දා හරි තමන්ගේ හිත තුල නරක සිතිවිලි තියාගෙන ඉන්න නරක වෙන්නේ තමන්ගේ හිත වෙන කාගවත් හිත නෙවෙයි. එහෙම ඉඳලා බැරි වෙලාවක heart attack එකක් ඇදලා මැරුණු යන්නේම අපායි. බැනුනුත් අහලා අපායෙත් යන්න වෙනවා. නේද? ඒ හින්දා පුළුවන් තරම් බය ඇති කරගෙන ඒවෙන් වළකින්න උත්සාහවත් වෙන්න. ආදීනවයේ දකින්න කෙනා මොකද කරන්නේ? ඉක්මනටම එවන් සිතිවිලි හිතින් අතහරිනවා. බුදුහාමර දීලා තියෙන ලස්සන උදාහරණයක්. ඔන්න බොහොම පිරිසිදුව ඉන්න කැමති එක්කෙනෙක් ඉන්නවා. එයා නාලා හැඩ වෙලා පර්ෆියුම් එහෙම දාලා සුවඳ ගගහ ඉන්න වෙලාවට කවුරු හරි කෙනෙක් මෙයා ළඟට ඇවිල්ලා මොකද කරන්නේ? මැරිච්ච ගරණියෙකුගේ මලකුණක් කරට දානවා. ගරණියා මැරිලා කුණු වෙලා පණුවොත් ගන්නවා පණුවොත් දඟලනවා මේ. එතකොට මෙයා කරට දැම්මම මොකද කරන්නේ? කරට දැම්මා කාලෙකින් ගරණි කුණ කරට වැටුනේ බොහොම හොඳයි කියලා ඒක හල්ලගෙන හැඩ බලනවද? නෑ. දාපු ගමන් ඇදලා දානවා. එහෙමනේ කරන්නේ. ඇයි? එයා ශරීරයේ පිරිසිදුකමට හරි කැමතියි. ඔබේ කකුලට පාරේ යනකොට ජරාවක් පෑගෙනවා. මොකද කරන්නේ? කාලෙකට පස්සේ මෙහෙම එකක් පෑගුනේ කියලා සුඳ බල බල ඉන්නවා. නෑ. ඉක්මනටම ගිහිල්ලා හොද ගන්නවා. හොඳට හිතලා බලන්න. ගත පිරිසිදු කරගන්න තියෙන උනන්දුව සිත පිරිසිදු කරගන්නත් තියනවද කියලා? නේද? ගත කිලිටි වූ සැනින් ඔබ ගිහිල්ලා ඒක හොද ගන්නවා. ඒක පිරිසිදු කරගන්න හදනවා.
හැබැයි හිත කිලිටි වෙන නරක සිතුවිල්ලක් ආවොත් ඒක ගැනම හිත හිතා ඒක පෝෂණය කරමින් ඔබ කොතරම් වෙලා ගත කරනවද කියලා බලන්න. ජුගුප්සා සහගත වේ සිතුවිල්ල හිතින් ඉවත් කරගන්න ඔබ උත්සාහවත් වෙනවද කියලා හොඳට විමසලා බලන්න. බොහෝ වෙලාවට කරන්නේ ඒක පෝෂණය කරමින් ඔබේම හිත දුර්වල කර ගැනීමක් විතරයි. එහෙනම් ඒ දුර්වලතාවයට වග කියන්න ඕන කවුද? තමන්මයි. නේ? ඒ නිසා පුළුවන් තරම් අභ්‍යාස කරන්න. පුළුවන් තරම් එවන් නරක සිතුවිලි ආපු ගමම ආදීනවය දැකලා හානිය දැකලා එසැනින් ඒක අතහැරලා දාන්න. ඔන්න දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි අසති අමනසිකාරය පුරුදු කරන්න. යම් කිසි අරමුණක් නිසා ඔබේ හිතට නරක සිතුවිල්ලක් ආවොත් ඒක ගැනම හිත හිතා ඉන්න එපා. අසති මනසිකාර මෙනෙහි කරන්න යන්න එපා. වෙන වැඩක් කරන්න. අවධානය වෙනතකට යොමු කරන්න. අවධානය වෙනතකට යොමු කරනකොට මොකද වෙන්නේ? අර සිතුවිල්ල පෝෂණය වෙන එක අඩු වෙලා යනවා. මම නිතර කියන එකක් තමයි දැන් ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ මට මතකයි ඔය එක එක ලෙඩ වලට බෙහෙත් දෙන්න එනවා. නේද? ඉතින් බෙහෙත් දෙන්න පුංචි කාලේ ෂර්ට් එකේ අත උසගෙන ඒ දිහා බලාගෙන ඉන්නකොට විදින්න කලින් අඬලා ඉවරයි. ඒ නිසාම කියන බබා උඩ අහක බලා ගන්නකො කියලා. අහක බලන් ඉඳිදි විදිනවා. චුට්ටක් රිදෙනවා තමයි. හැබැයි අර දැන් විදී කියලා ඉන්න වෙලාවේදී තරම් රිදෙන්නේ නැහැ. ඇයි? අවධානය වෙනතකට යොමු කරපු නිසා. අන්න ඒ වගේ ඔබේ හිත තැලෙන රිදෙන අරමුණු ගැන ඔබ හිත හිතා ඉන්නකොට ඔබටමයි පීඩාව. ඒ නිසා පුළුවන් තරම් මොකද කරන්න ඕන? අවධානය වෙනතකට යොමු කරන්න. අරමුණු වෙනස් කරන්න. එතකොට අර කෙලෙස් සිටිවිල්ල පාලනය කරගන්න ඔබට පුළුවන්. බුදුහාඳුරු දීපු උදාහරණය තමයි කවුරු හරි පාරේ යනකොට දකින්න තරහකාරී. මොකද කරන්නේ සාමාන්‍ය? තරහකාරී උදේ පාන්දර මුණ ගැහුණු. ආනේ බොහොම කාලෙකින් දැකේ good morning කියනවා. නෑ දැක්ක ගමන් අහක බලා උදේ පාන්දර මාවනේ මුලයි චේන්න කියලා. නේද? අප්‍රසාදයෙන් අහක බලා ගන්නවා. අවක බලා ගන්නවා කියන්නේ මොකද්ද? අවධානය වෙනතකට යොමු කරා කියන එකයි. මේක දැක්කම කේන්ති යනවා. ඉතින් ඒක බලන්නේ නැතුව අහක බලා ගන්නවා. අන්න ඒ වගේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මොකක්ද? අවධානය වෙනතකට යොමු කරන්න. වෙනත් වැඩක් කරන්න. රාග ద్వේෂ මෝහ ආදී ක්ලේශ ධර්ම ඇවිස්සීගෙන එනකොට පුළුවන් තරම් ඒවාට බලය දෙන, ජවය දෙන ක්‍රියා කරන්න යන්නේ නැතුව වෙන හොඳ වැඩක් කරන්න. රණ්ඩු වෙන තැනක හිටියොත් මෙතන හිටියොත් නම් දැන් මෙයාට කේන්ද ගිහිල්ලා ඉන්නේ. මේ හින්දා දැන් මෙතන හිටියොත් තව වැඩි වෙනවා කියලා දන්නවනම් එමින් සැරේ මගේ ඇරලා යන්න. නේද? මම වරදක් කරේ නැත්නම් මම මොකටද එක එක්කෙනාට සකන් වෙන්නේ? මම ඒවා ආයි පස්ස බහන් කලන්නේ නැහැ කියලා එහෙම යන්න එපා. නේද? සමහර අය එහෙමනේ. දැන් ඔන්න පාරක කොහේ හරි යනකොට සර්පෙක් ඉන්නවා පාරේ. අපි නම් පාරේ යන්නේ සර්පයා පාරෙන් යන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? සර්පයා දැනගන්න ඕන මං එන පාරෙන් අයින් වෙන්න කියලා පාරේ ගිහලා සර්පයට කියලා කවා ගන්න ඕනේ නැහැ. සර්පයා බව දන්නවනම් එතෙන්ට යන්නේ නැතුව මගේ හැරලා යන්න. ඊට පස්සේ ආයි සර්පේ පව් කරාට පස්සේ පාරට දෙනකල යන්න. ඒකයි කරන්න ඕන. අන්න ඒ වගේ සර්පයෝ ඉන්න ගෙවල් වල නේද? එක එක වෙලාවට එහෙම සර්පයෝ ඉන්නකොට ඔන්න දැන් නෝනාගේ සර්පයා ඇවිස්සීගෙන එනවා. ද්වේෂය නැමැති සර්පයා. මහත්තයාගේ ද්වේෂය නැමැති සර්පයා ඇවිස්සීගෙන එනවා කියලා දන්නවනම් එමින් සැරේ මගේ හැරලා යන්න. පස්සේ කේන්තිය අඩු වුණාට පස්සේ කියන්නේ මේකයි උනේ කියලා. නේද? ඒකට එකතු තව වැඩ කරන්න යන්න එපා. ඕනම නම් මොකද කරන්නේ? එහෙම ගැටෙන්න යන්නේ නැතුව වෙන වැඩක් කරන්න. පොතක් කියවන්න. එහෙම නැත්නම් ඉදලා අරගෙන මිදුල අතු ගන්න. අතු ගන්නකොට පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි වෙන්න පුළුවන්. ඒ හැර එන හානියක් වෙන්නේ නැහැ. නේද? ඉතින් අන්න ඒ වගේ වෙන ප්‍රායෝගික ක්‍රියාවක් කරනකොට ඔබට අර නරක සිතිවිල්ල පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි ක්‍රමය නරක සිතිවිල්ලක් ආවොත් මොකද කරන්න ඕන? විතක්ක සංඨානං මනසිකාතබ්බා. ඒ නරක සිතිවිල්ල ඇති වෙන්නේ මූල හේතු හොයාගෙන යන්න. ඇයි මට මෙච්චර තරහ ගියේ? ඇයි මම මෙච්චර ආස කරන්නේ? ඇයි මම මේ වගේ හිරිසියා කරන්නේ? හේතු හොයාගෙන යනකොට තේරෙනවා අයියෝ මේක මෙච්චර තරහ ගන්න දෙයක් නෙවෙයිනේ. මෙච්චර මේක ආස කරන්න දෙයක් නෙවෙයි. මොකද දැන් මේක ඇති වෙලා නැති වෙලත් ගිහිල්ලා ඉවරයි. ඒක මං උපාදානය කරගෙන අල්ලගෙන අන්තිමේදී මගේ හිතේ කෙලෙස් පහල කරගෙන විතරනේ මේ කළා තියෙන්නේ. මටමනේ හානිය කියලා බලනවා. ආපස්සට කල්පනා කරන හේතු දකින්නකොට සමහර අයට තේරෙනවා
අනේ මේක මෙච්චර කේන්ති ගන්න තරම් හේතුවක් නෙවෙයිනේ කියලා. බුදුහාඳුර බොහොම ලස්සන උදාහරණයක් දීලා තියෙනවා. ඔන්න කවුරු හරි මිනිහෙක් දුවනවලු. දුවන ගමන එයා කල්පනා කරනවා මම මොකද දුවන්නේ කියලා. දුවන්න හේතු හොයනවා. දුවන්න හේතු හොයනකොට එහෙම දුවන්න තරම් හේතුවක් නැහැ. එයාට තේරෙනවා. මොකද කරන්නේ? දුවන එක නවත්තනවා. දැන් වේගෙන් ඇවිදගෙන යනවා. ඇවිදින ගමන් ආපහු හිතන මම මොකද මෙච්චර වේගෙන් ඇවිදින්නේ? වේගෙන් ඇවිදින්න හේතු හොයාගෙන යනකොට වේගෙන් ඇවිදින්න තරම් හේතුවක් නැහැ. ඒක දකිනකොට මොකද කරන්නේ? වේගෙන් ඇවිදින එක නවත්තලා දැන් හෙමින් ඇවිදිනවා. හෙමින් ඔහි ගාට ගාට යන ගමනේ තායි හිතනවා කොහෙද මම මේ හෙමීට ගාට ගාට ඇවිදින්නේ? එහෙම තැනකුත් නැහැ. නිශ්චිත හේතුවක් නැහැ ඇවිදින්න. දැනෙච්ච ගා මොකද කරන්නේ? මේට වැඩි හොඳ හිටගෙන ඉන්නවා ඔය හැම තැනම යන්න ඕනේ නැහැ කියලා හිටගෙන ඉන්නවා. ආයි හිටගෙන ඉන්න ගමන් කල්පනා කරනවා මම මොකද මේ මෙතෙට වෙලා හිටගෙන ඉන්නේ? හිටගෙන ඉන්න හේතුවකුත් නැහැ. මේට වැඩි හොඳයිනේ වාඩි වුණා නම් කියලා වාඩි වෙනවා. වාඩි වෙලා ඉන්න ගමනේ ටික වෙලාවක් කල්පනා කරනවා. මොකද්ද? මම මොකටද මේ වාඩි වෙලා ඉන්නේ කියලා. නේද? එහෙම විටින් විට හිතන්නත් ඕන. දැන් ඔයත් උනත් මෙතනට ආවම විටින් විට හිතන්න ඕන. මොකද්ද? ඇයි මම මේ වාඩි වෙලා ඉන්නේ කියලා. දැන් අර මිනිස්සයා වාඩි වෙලා ඉන්නේ ඇයි කියලා හිතනවා. එහෙම වාඩි වෙලා ඉන්නේ ඇයි කියලා හිතනකොට එයාට එහෙම වාඩි වෙලා ඉන්න තරම් විශේෂ හේතුවක් නැහැ. ඊට වැඩිය හොඳයිනේ නිදා ගන්න එක කියලා නිදා ගන්න. දැන් මං කිය ඔය ඇත්තට මෙතන හිතන්නේ කියලා ඇයි වාඩි වෙලා ඉන්නේ කියලා. දැන් මෙතන ඇවිල්ලා මේ වාහන වලින් වෙතර වැඩ බාලු කරගෙන ඔක්කොම කරගෙන මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ ඇයි? මොකක් නිසා? බණ අහන්න තියෙන උවමනා නිසා. නේද? දැන් ඒ හේතුව දකින්නවනම් ඔබට හැරිලා ඉන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න හේතුවක් නැහැ කියලා දැනෙච්ච ගම මොකද? නිින්ද යනවා. නේද? ඒකයි ඔය ගොඩාක් අය බණ අහන්න ඇවිල්ලා නිදාගන්නේ. හේතුවක් තේරෙන්නේ නැහැ. මෙච්චර මේ කැපකිරීමක් කරන්න ඕනේ කියලා දැනෙන්නේ නැති ඉඳ නිින්ද යන බොමකීට. එතකොට බලන්න දැන් මේ නිදාගත්තේ කවුද? දුව හිටි මිනිහා. නේද? ඒ කියන්නේ මොකද්ද? අදි වේගවත් චරිතයක් බලන්න හේතු දැකීම තුළ සංසිඳුන හැටි. ඒ වාගේ ඔබේ හිතේ වේගවත් ක්‍රියාකාරකම් නරක සිතිවිලි ඔබට පාලනය කරන්න පුළුවන් කොහොමද? හේතු දැකලා. ඇලෙන්නේ හේතුව දැක්කහම බලන්න ඕන මොකක් හරි ඇලුනහම මොකටද මං ඇලිලා තියෙන්නේ? ඔන්න මේ අහවල් රූපෙට. එතකොට ආපහු බලන මොන ඒ රූපය හැදිලා තියෙන මොන හේතු වලින්ද? සතර මහා ධාතුන්ගේ. සතර මහා ධාතු මොන වගේ එකක්ද? ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය වූ එකක්. අනිත්‍ය වූ එකකින් හැදිච්ච මේ සතර මහා ධාතු වලින් හැදිච්ච මේ රූපයත් එහෙනම් හැමතිස්සෙම මේ විදිහට තියෙන්නේ නෑ කියලා හේතු දක්වනවා. එහෙම දැක්කම මොකද වෙන්නේ? එහෙනම් ඉතින් මං ඇලුනට වැඩක් නෑ. ඊළඟ මොහොතේ මේක වෙනස් වෙනවා. මං ඇලිලා තියෙන මේක හොඳ පැත්ත හිතලානේ. හැබැයි මේ හොඳ හැමතිස්සෙම තියෙන්නේ නෑ කියලා දකිනවනම් එයා අනවශ්‍ය විදිහට ඒක ඇලෙන්නේ නෑ. ඒක අතහරිනවා. අන්න කෙලස් පාලනය කරගන්න හැටි. හේතු දකින්න පුළුවන් තරම්. වැඩි තියෙන ඔය මොනව කරත් කෙලෙසෙන අයත් ඉන්නවා. නේද? ඔය හේතු හතරෙම ඔය ක්‍රමවේද හතර භාවිතා කළත් සමහර අයගේ හිතට කෙලෙසෙනවා. එහෙමනම් එයා මොකද්ද කරන්න ඕන? අන්තිම තුරුම්පුව. ඒ තමයි දන්තේහි දන්ත මාදාය ජීවහාය තාලුං ආහච්ච. දන්තේහි දන්ත මාදායක දත් මිටි කාගෙන ජීවහාය තාලුං ආහච්ච දිවෙන් උඩුතල්ල තද කරගෙන වීරය උපදවාගෙන තමන්ට නිග්‍රහ කරගන්න කියලා කිව්වා. තමන්ට දොස් නගා ගන්න කිව්වා. අයියෝ මං වගේ අවාසනාවක්. මං වගේ ප්‍රමාද පුද්ගලයෙක් බුද්ධෝත්පාද කාලයක ඉපදිලා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබිලා පරම පවිත්‍ර නිර්මල ධර්මය අහන්නට අවකාශ ලැබිලා අහන ධර්මයේ ප්‍රායෝගික ජීවිතයට පුරුදු කරගන්න පුළුවන්කම තියෙන ජීවිත ප්‍රදේශවල ජීවත් වෙන්න වාග්ය ලැබිලා අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ගේ විකලත්වයක් නැති හොඳ ජීවිතයකුත් ලැබිලා තියෙන වෙලාවේ මම මගේ බුද්ධිය අවදි කරලා වැඩ ගන්නේ නැතුව මොනවද මේ කරන වැඩ? මම මේ වාගේ නරක සිතිවිලි නිසා මගේ මේ වටින ජීවිතේ විනාශ කරගන්න ඕනද? මේ දුර්ලභව ලැබිච්ච අවස්ථාව මිස් කරගන්න ඕනද මම මේ කරන වැඩ නිසා මගේ මෙලොව ජීවිතේ හිත කෙලිසිලා යනවා. ඒ තුල පරලොව ජීවිතයත් මම මගේම විනාශය කරා ගමන් කරනවා නේද කියලා තමන්ටම තමන් දොස් කියා ගන්න. ඒකට කියන්නේ ස්වයං විවේචනය කියලා.
අනුන් විවේචනය කරන්න කලින් ඕන ඕක කරන්න. දවසකට වතාවක්වත් ඕක කරන්න. බුදුහාඳුරු දේශනා කරන උදාහරණයක් මොකද්ද? ශක්තිමත් මිනිහෙක් දුර්වල මිනිහෙකුගේ බෙල්ලෙන් අල්ලලා හොල්ලලා අතහරිනවා වගේ. එහෙම අතහරින්න ඕන. දැන් මෙහෙම බෙල්ලෙන් අල්ලලා හොල්ලලා අතහරිනවා කියලා ගිහිල්ලා බෙල්ලෙන් එක එක්කෙනාගේ බෙල්ලෙන් අල්ලලා හොල්ලන්න යන්න එපා. මේ කියන්නේ උදාහරණය මොකක්ද? ඔබ ඔබේ සිතෙන් අල්ලලා හොල්ලන්න. දැන් ගහක් අල්ලලා හයියෙන් හොල්ලනකොට මොකද වෙන්නේ? ගහේ තියෙන ඔය කුණු වෙච්ච ගෙඩි, ඉදිච්ච ගෙඩි, කොළ අර මේ ඔක්කොම වැටෙනවනේ. ඒ වගේ ඔබේ හිතේ රැඳිලා තියෙන අනවශ්‍ය කුණු කන්දල් තියෙනවා. අන්නේ හොල්ලලා අතහැරලා දාන්න ඕන. ගලවා හරින්න ඕන. ඒ සඳහා ඔබ ඔබේ හිතට නිග්‍රහ කරමින් අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. එතකොට ඔබටම ලැජ්ජාව ඇති කරගන්න කැමති නෑ. ඒ නිසා ඔබ දැනගන්න මගේ හිතේ මේව තියෙනකන් මටම ලැජ්ජාවක් කියලා හිතිලා දැනිලා එවන් සිතුවිල්ලක් ආපු ගමන් මේක නවත්ත ගන්න බලන්න. ඉතින් මෙන්න මේ කියන ක්‍රම පහ හොඳට පුරුදු කරා. නිකන් නෙවෙයි දිනපතා අභ්‍යාස කරා. අන්නේ හුරුව දිගටම යනවා. එහෙම ගිහිපේ කෙනාට මැරෙන්න ඕන මොහොතකදී මොකක් හරි මතක් වුණොත් දුව හරි පුතා හරි මතක් වුණොත් මෙච්චර සල්කපු කෙනා අන්තිම මැරෙන වෙලාවේ ළඟ නෑනේ කියලා හරි මතක් වුණොත් අන්නේ වෙලාවට ඔබට මේ අභ්‍යාසයේ මේ පුහුණුව උපකාර වෙනවා. ඔබේ නරක සිතිවිල්ල වෙනස් කරලා කුසල සිතිවිල්ලක් ඇති කරා. ඒ විතරක් නෙවෙයි. කෙනෙක් හිතන්න පුළුවන් බැරි වෙලාවත් කෝමායකට ගිහිල්ලා මැරුණොත් මාස 3ක් විතර 100 නැතුව ඉඳලා මැරුණොත් මොකද වෙන්නේ කියලා. එතකොටත් මේ පුරුද්දමයි බලපාන්නේ. මේ දිගින් දිගටම කරපු හුරුව ඔබේ හිත තුළ යට ක්‍රියාත්මක වෙනවා. හරියට කම්පියුටර් එකක ස්ක්‍රීන් එක ඕෆ් කරලා තිබුණාට යට මැෂින් එක වැඩ කරනවා වගේ. ඇහැ කන නාසය දිව ශරීරයේ කියන මේ ඉන්ද්‍රයන් ක්‍රියාත්මක නොවුනට අභ්‍යන්තරේ මනස ක්‍රියාත්මකයි. මනස හුරු කරලා තියෙන්නේ අර කරපු අධ්‍යක්ීම් නර භාවිතය නම් ඔබ ඊළඟ භවයේ සුවපත් කරන්න ඒ පුරුද්ද ඒ හුරුව ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. ඒ නිසා මෙන්න මේ කියන ක්‍රමවේද ඔබේ ජීවිතයට ගලපාගෙන ඔබ පුළුවන් තරම් අප්‍රමාදීව කටයුතු කළොත් මැරෙන වෙලාවට නොබිය මරණයටපත් වෙන්න පුළුවන්. අන්න එහෙම කටයුතු කරන කෙනාට නම් අවබෝධයෙන් කියන්න පුළුවන් මම මැරෙන්න බය නෑ කියලා. එහෙම නැතුව නිකන් චණ්ඩිකමට කිව්වට හරියන්නේ නෑ. ඒ නිසා මරෙන්නට බය නොවි ජීවත් වෙන්නට නම් ජීවත් වෙන කාලය තුල ඔබේ ජීවිතයේ දහමට සමීපව කටයුතු කරන්න ඕන. ඒ සඳහා බුදුහාඳුර අපිට අවවාද කළේ කත්තබ්බං කුසලං බොහෝසෙන් කුසල් කරන්න. මේ වගේ හිත කුසලයට නැඹුරු කරන වැඩ කරන්න. චරිතබ්බං බ්‍රහ්මචරියං පුළුවන් තරම් බ්‍රහ්මචාරීව තමන්ගේ ජීවිතයේ ගුණ දහමට නැඹුරු ආරෂ්ඨාංගික මාර්ගයට අනුගතව ගත කරන්න. නත්ථි ජාතස් සමරණං උපන්නා වූ කෙනාට නොමැරී ජීවත් වීමක් නෑ මේ ලෝකේ. කෙදිනක හෝ මැරෙන්න වෙනවා. මැරෙන වෙලාවට මේ තැනින් පල්ලෙහාට වැටෙන්නේ නැතුව යනවනම් ඉහළටම යන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ පැවැත්ම හදා ගැනීමයි කළ යුතු වන්නේ. එලෙසින් කටයුතු කරන්න. පින්වත් ඔබ හැම දිනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ඉතින් ප්‍රාර්ථනා කරමු. කල් වේලා ගත වුණ නිසා බණින් පස්සේ අද රිවිෂන් දෙන්නේ නැහැ. බේරුණා කියලා හිතා ගන්න. ඔයත් හොඳට බණ ඇහුවා. ඉතින් අපේ ශාන්ති පරිනිර්වාණ මහත්මියත් ගාමිණී පරිනිර්වාණ මහත්මයාත් පවුලේ ඒ දායවර මෑණියන් සහෝදර සහෝදරයන් සමීපතම ඥාතීන් අපේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනයේ ප්‍රධාන දායක පවුල්. ඉතින් ඒ අය නිරන්තරයෙන්ම අපි කරන ශාසනික සේවාවන් සඳහා අපව කැපව හිතවත්ව කටයුතු කරනවා. ඒ ධර්ම දාන ආදී පින්කම් නිරන්තරයෙන්ම සිද්ධ කරනවා. කටින පින්කම් ආදී සිද්ධ කරමින් බොහෝ සෙයින් අපගේ ශාසනික සේවාවන් සඳහා අතහිත දෙන පින්වතුන්. ඉතින් අද මේ හැම දිනම ඒක රාශි වෙලා තමන්ගේ දායබර පියාණන් වහන්සේ ඒ වගේම ඒ පින්වත් හෙන්රිටා සොයිසා සිරිවර්ධන මෑණියන්ගේ දායබර ස්වාමි පුරුෂයාණන් මීට වසර 40කට පෙර පරලෝසපත් කපිතාන් ආතර් විල්ෆ්‍රෙඩ් සොයිසා සිරිවර්ධන මහත්මයා සිහිපත් කරලා එතුමාට පරලොවින් සංග්‍රහ කරන්න පින් අනුමෝදන් කරන්නයි මේ වටිනා පින්කම මෙලෙසින් සිද්ධ කළේ. ඒ වගේම පරලෝසපත් චන්ද්‍රානි සිරිවර්ධන මහත්මිය, රංජලා ඉලේපෙරුම දියණිය, විල්සන් රොස්ලින් පරිනිර්වාණ දෙමාපියන්,
විජේපන්නේ වාසෝ හේරා ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පින් බලා අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙන් ඉතින් විශාල පිරිසකට ධර්ම ශ්‍රවණීය කරන්න අවකාශ සලසා දීලා ධර්ම දානි සිද්ධ කරගත්ත මේ මොහොතේ පරලෝසපත් සියලු ඥාතීන්ට පින් පවරමු සියලු ඥාතීහු පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශිර්වාදයේ රැකවරණය මේ පින්නතුන් හැම දිනාට එක ලෙසින්ම සලසා දෙත්වා දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. මේ උතුම් කුසල් බෙලෙන් පින්වත් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනීය වේවා මෙලව සුව වේවා පරලොව සුව වේවා හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.